හිංසනය පරදමු. ආදරය පතුරමු. වර්ල්ඩ් විෂන් වෙතින් පණවිඩයක්. ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. අද පාඩම පුෂ්ප කුසුම් මල් නමින් හැඳින්වෙන අසිරිමත් නිර්මාණය පිළිබඳව. මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධන අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන අපේ කීර්තිමත් සාහිත්‍ය ගුරුවරයෙක් සාහිත්‍ය විචාරකයෙක් ගීත රචකයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් ධම්මික බණ්ඩාර මහත්මයා ආයිබෝවන් කරුණාතුන් පිළිගන්නවා. ඒ වගේම සාහිත්‍ය ගුරුවරයෙක් කිවිවරයෙක් හැටියට ප්‍රකට අලවතුරේ විජිත අබේවික්‍රම මහත්මයා ආයිබෝවන් කරුණාතුන් පිළිගන්නවා. එතුමා පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහාවිද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට සේවය කරනවා. ඒ වගේම අදත් අපේ ආරාධන ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන අපේ කීර්තිමත් ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නායක ගුරුතුමා ආයිබෝවන් කරුණාතුන් පිළිගන්නවා. අලවතුරේ විජිත අබේවික්‍රම මහත්මයා අපි මල් පූජා කරන ගාථාවෙන්ම පටන් ගමු නේද? එහෙම හොඳයි නේද? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලාභාමි මොක්ඛං පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තතායාති විනාස භාවං. ITN ටෙලිවිෂන් ඉස්කෝලේ අද සහභාගී වෙන අපේ ධම්මික මහත්මයා ධම්මික සර් ඒ වගේම හසන්ත මහත්මයා අපේ සර් සමග අපි සූදානම් වෙන්නේ මල් ගැන කතා කරන්න. හසන්ත මහත්මයා බුද්ධ ආගමයි මලයි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා නොඑක් ආකාරයේ අනේක ආකාරයේ කුසුම් පූජා කරලා අපි යම් කිසි පිනක් ලබනවා. මේ පින ලබන අතරතුරම බෞද්ධ දර්ශනය මේ ගාථාවේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අන්තර්ගතයේ තමයි පුප්පං මිලායාති යතායි ධම්මේ. අපි යම් ආකාරයකට නොඑක් වර්ණයෙන් සුවඳින් යුක්ත මල් පූජා කරනවා වගේම මේ මල් ඇත්තටම මිලා යනවා. එහෙනම් නැත්තම් මිලින වෙලා යනවා, පර වෙලා යනවා. ඒ වගේම තමයි අපේ ශරීරයත්. කොතනද මලක් පිපිලා පැවතිලා මොහොතක් පර වෙන්නේ අපේ ශරීරයත් ඒ වගේමයි. උත්පාද ඨිති භංග කියන අපේ දර්ශනීය උගන්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හා සම්බන්ධ දාර්ශනික අදහසක් මේ මල් පූජා කිරීමේ ගාථාව තුළ තියෙනවා. මල් පිපෙනවා, තිබෙනවා, හැබැයි පර වෙනවා. මල් නෙලලා අපි ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. විජිත මහත්තයා ගහේ තියෙද්දිම මල් පූජා කරන්නට පුළුවන් නේද? පුළුවන්. එහෙම ගාථාවකුත් තියෙනවා. අපි බලමු මේ ගාථාව මොකක්ද කියලා. කුසුමං පුල්ලිතං දිස්වා පග්ගකිත්වාන අංජලින් බුද්ධ සෙට්ටං සරිත්වාන ආකාස මපි පූජයේ. අපිට පූජා කරන්නට බැරි මලක් ගහක අත්තක උඩ තියෙනවා නම් අපිට පුළුවන් මේ විදිහට ලෞතුරා බුදු පියාණන් වහන්සේට මල පූජා කරන්න. අර පිපිලා තියෙන මල කුසුමන් පුල්ලිතන් දිස්වා පිපී තිබෙන මල දිස්වා කියන දැකලා අපි ඇඳිලි බැඳගෙන ඒ මල සිහිපත් කරගෙන වැඳගෙන අපිට පුළුවන් බුද්ධ සෙට්ටන් සරිත්වාන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ සිහිපත් කරගෙන ආකාශමපි පූජයේ උඩ තිබෙද්දීම අහසේ තිබෙද්දීම ගසේ මුදුනේ තිබෙද්දීමත් ඒ මල පූජා කරන්නට පුළුවන්. ඒකත් එක්තරා විදිහක මල් පූජාවක්. බුදුදහමයි මලයි සාහිත්‍යයි ජීවිතයයි ඇත්තටම සැබෑම මලක් හැටියට එකට එකතු කරන්නට පුළුවන් හසන්ත මහත්මයා. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලෝකයේ මේ තරම් සුන්දර තැනක් බවට පත් වෙලා තියෙන්නේ මල් නිසා කිව්වොත් ඒක වැරදිද? ධම්මික බණ්ඩාර මහත්තයා. දැන් මේ ගහේ තියෙද්දි මල් පූජා කරනවා කියනවනේ. ඔව් දැන් සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ සහ සාහිත්‍යයේදී කියන්නේ අයිති කරගන්නේ නැතුව ආදරය කරන අයට. ඒ කියන්නේ අයිති කරගන්නම කල්පනාවක් නැහැ. ඈත තියන් ආදරය කරන අයටත්
කියනවා ගහේ තියද්දි මල් පූජා කරනවා කියලා දැන්. දැන් මෙහෙම තියෙන්නේ අපේ බඳුරු නානක් කරවස් මහත්තයා ලියනවා එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගේ බෝසත්කමට. ඒ තමයි ගහේ තියද්දි මල් පූජා කරනවා කියන එක. දැන් මේක බුදු ධර්මයත් එක්ක විවාහාරයේදී යනකොට ඒක වෙනස් වෙනවා. මම හිතන්නේ මේ මල කියන එක පුදුම දෙයක්. අර ඔබතුමා කිව්වා වගේ මොන පැත්තරද මේක ගන්න බැරි. මම ඌට කලින් දවසකුත් තිස්ස මහත්තයත් එක්ක කතා කරනකොට එක කවියක් කිව්වා. ඒ කවිය මම ආයේ කියනවා නිකන් මට තාලෙට කියන්න බෑ. මෙන්න මෙහෙම. පිපුණු මලකේ එය දෙහාදට මල් දෙකකී පොකුරකි මගුල්දා ලෙඩ කල කිනිත්තකී මලදා තබන වඩමට තව මල් ගොඩකී මලමෙන් ගැහැනියද හැමදේටම මුලකී. එතන ඇත්තම මේකත් එකක් තියෙනවා. කොහෙද රණ්ඩුවක් වෙන්නේ? කොහෙද වාදයක් වෙන්නේ? කවුද කෝච්චියට පයින්නේ? කවුද කාටද පියෙන් අයින්නේ? කවුද වහ බොන්නේ? ඕකෙන් 80%කම කොතන හරි කාන්තා රත්නයක් ඉතුරු වෙලා තියෙනවාමයි. එතන මලමෙන් ගැහණිය තන දෙයටම මුලකී. හැබැයි මල කියන එක තව පැත්තකින් පාවිච්චි කරනවා අපේ ජීවිතේ උපේක්ෂාව හදාගන්න. ඒක ජන කවිවල හරි ලස්සනට තියෙනවා. මෙන්න මෙහෙම. මැදවත්තේ සෙල්ලම් පාරකේ යන්ට මල් පෙපිලා සුවඳේ බැරුවා ඉන්ට කඩාගන්න බෑ අතරි දෙනවා අපට සාදු සාදු මල් පිපියන් හොඳ රුවට. දැන් ඔක සුනිල් රත්න මහත්තයා අරගෙන නන්දාමාලිනී මහත්මියට ලියනවා නෙලා ගන්න බෑ මගේ අත දිගනේ අනේ ඒත් තව මල් පිපියන්. කරුණාරත්න දියුලුගනේ මහත්මයාට රත්නශ්‍රී මහත්මයා ලියනවා අජානේ ස්කූටර තුරංගා පිට වඩිනවා මේක අන්තිමට ඉවරෙන්නේ කොතනින්ද? සාදු සාදු මල් පිපියන් නේද? කාට අහිමි වුණත් සාදු මල් පිපියන් හැමදා. ඒ නිසා මහ පුදුම දෙයක් මල. තව ඉතින් මල ගැන තියනවා කියන්නේ. ඒ අතරේ නෙලා ගන්න බැරි හින්දායි ඔබ ඔය තරමට ලස්සන කියලා ගීතෙකුත් තියෙනවා. කොච්චර මල් නෙලා ගත්තත් අර නෙලා ගන්න බැරි වෙච්ච මල තමයි ලස්සන. සමහරුන්ට එහෙමයි කියනවනේ. මල් ගත්ත කිසිම මලක් නැහැ. තරමට ලස්සන. තරමට ලස්සන. ඒ තිසජනනායකතුමා මල් මේ තරම්ම ලස්සන මොකද? ජීව විද්‍යාත්මක වසන්ත මහත්මයා අපි දැන් සාහිත්‍යයේ මල් පිළිබඳ විවිධ අර්ථකථන තිබුණත් ජීව විද්‍යාවේදී මලක් නැත්තම් පුෂ්පයක් කියලා කියන්නේ ඒ ගහේ ලිංගික ප්‍රජනනය තහවුරු කරගන්න හැදෙන ලිංගික ප්‍රජනන ඒකකයක්. ඒ කියන්නේ ඒ ශාකයේ අනාගත ඉදිරි පරම්පරාව තහවුරු කරන්න නම් ලිංගික ප්‍රජනනයක් සිද්ධ කරන්න වෙනවා. ඒ ප්‍රජනනය සිද්ධ කරන්න තියෙන ඒකකය තමයි මලක් කියලා කියන්නේ. මම දල වශයෙන් නිකන් මීට කලිනුත් අපි කතා කරලා තිනවා මම නිකමට වගේ මතක් කළොත් පුෂ්ප එකින් එකට වෙනස් වෙන නමුත් මූලික වශයෙන් පුෂ්පයක මේ මූලික කොටස් ටික තියෙනවා. පුෂ්ප වෘන්තයක් තියෙනවා. නැත්තම් මල් නට්ට කියන එක. ඒකටත් තියෙනවා මේකේ කටු තියෙන්න පුළුවන්. මම හිතන්නේ අපේ ධම්මික සර් පස්සේ කියලා දෙයි ඒ ගැනත්. නටුවේ කටුත් තියෙන්න පුළුවන්. එතකොට මේ වෘන්තය ඊට පස්සේ තියෙනවා මේ ටික ඔක්කොම දරාගෙන ඉන්න කොටසක් තියෙනවා. ඒකට කියන්නේ ග්‍රාහකය කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මණිපත්‍ර කියලා જાතියක්. බොහෝ විට මේ මණිපත්‍ර තියෙන්නේ කොළ පාටින් හෝ මේ පුෂ්පයේ ඇතුලේ තියෙන පත්‍ර වලට වඩා පාට අඩුවෙන්. ඊට පස්සේ තියෙනවා දලපත්‍ර කියන කොටස. මෙන්න මේ ටික ගත්තොත් එහෙම මේ ටික ඇත්තටම මේ අතිරේකව පවතින කොටස් මලේ. එතකොට ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් මෙතන තියෙනවා මේකට කියන්නේ පරාගදානී කියලා. මේකට කියනවා කීලය කියලා. මම ලියන්නම් මෙතනින්. පරාගදානී මේකට කියන්නේ සූත්‍රිකාව. මේ දෙකේ එකතුවට අපි කියනවා රේණුව.
මේක තමයි මලේ පිරිමි කොටස. ඒතර මලේ පිරිමි කොටසකුත් තියෙනවා, ගැහැණු කොටසකුත් තියෙනවා. දැන් මල් කාන්තාවකට සමාන කළාට මල් වල පිරිමි කොටසකුත් තියෙනවා, ගැහැණු කොටසකුත් තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ පැත්ත ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙන මේකට කියනවා කලංකය කියලා. කලංකය, මේකට කියනවා කීලය, මේ තියෙන කොටසට කියනවා ඩිම්බකෝෂය. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන ඒවාට කියනවා ඩිම්බ. ඒතර ඒ ටිකේ එකතුව ගත්තොත් අපි කියනවා ඒකට කියන්නේ මේ පුෂ්පයක තියෙන ස්ත්‍රී කොටස. ඒතකොට ස්ත්‍රී කොටසකුයි පුරුෂ කොටසකුයි දෙකකින් සමන්විත වන ලිංගික ප්‍රජනනය තහවුරු කරගන්න තියෙන ඒකකයක් තමයි මේ මල් නැත්තම් පුෂ්ප කියලා කියන්නේ. එතකොට හසන්ත මහත්මයා ඇහුවා මේ මල් මේ තරම් ලස්සන ඇයි කියලා. බොහෝ වෙලාවට මේ ලිංගික ප්‍රජනනයේදී මෙන්න මෙයා නිපදවන පරාග තියෙනවනේ, මෙහෙම පරාග කණිකා. මං හිතන්නේ දූල පුතාලා දැකලා ඇතිර කහ පාට නිපදවන පරාග කණිකා තියෙන්නේ. ඒ පරාග කණිකා ගිහිල්ලා මෙන්න මේ කලංකය මත වැටෙන්න ඕනි. ඒ වැටෙන එකට තමයි කියන්නේ අපි පරාගණය කියලා. මෙන්න මේ පරාගණය සිද්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකකට. ඒ තමයි ක්‍රම තුනකට සිදු කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. ජලය මගින් වෙන්න පුළුවන්, සුළඟ මගින් සහ සතුන් මගින්. මේ ගොඩබිමේ අපිට දකින්න ලැබෙන්නේ සුළඟ මගින් සහ සතුන් මගින් පරාගණය වෙන ශාක. එතකොට සතුන් මගින් පරාගණය වෙනකොට මේ මලට සතාව ආකර්ෂණය කරගන්න ඕනි. ඒ සතෙක්ව මලට ආකර්ෂණය කරගන්න මේ මල සතු අනුවර්තන දෙකක් තියෙනවා. ඒ තමයි මලේ පැහැය, හැඩය වැනි සුන්දර ස්වභාවය. ඊළඟට අනිත් එක තමයි සතෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි සුවඳ පැවතීම. ඊළඟට අනිත් එක තමයි මදු නැත්තම් පැණි පැවතීම. එතකොට දැන් සමහර මල් තියෙනවා තනිකර සුළඟ මගින් තමයි පරාගණය වෙන්නේ. සුළඟ මගින් පරාගණය වන මල් වල මේ ඔබ කියන විදිහට එවැනි දැකුම් කළු ස්වභාවයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වී මලක්. වී මලක එච්චර අර ලොකුවට පෙති අර එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒතර ඒ වගේ පරාගණය වෙන්නේ සුළඟ මගින් පරාගණය වෙන්නේ. එතකොට සමහර ලාවට අර සින්දුව ගත්තේ උණ පඳුරක මල් පිපිලා කියලා. ඒතර ඒ වයත් මේ දැන් ඒ උණ පඳුරක පිපෙන මල් ගත්තොත් එහෙම මෙහෙම දැන් මේ මල ඇත්තටම ඉතින් බලපුවාම අර අපි දැන් ඒකත් එක්ක අපි මේ නිල් මානිල් මලක් වගේ එකක් සංසන්දනය කළොත් එහෙම මේ දෙක ඇත්තටම සංසන්දනය කරන්න ගියාම මේක සම්පූර්ණයෙන්ම කෙනෙකුට මේක මලක් කියලා හිතෙන්නේවත් නැහනේ. ඒතර ඒකට හේතුව තමයි මෙයා බලාපොරොත්තු වෙන්නේ නැහැ පරාගණය සඳහා මේ මල මේ සතුන්ව ආකර්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා එයාට ලස්සන අවශ්‍ය නැහැ. එයාට ඕනි සුළඟේ හෙල්ලෙන්න තමයි ඕනි. සුළඟේ හෙල්ලීම තමයි අවශ්‍ය වෙන්නේ මේ විදිහට. එතකොට මේ මල පරාගණයට මං හිතන්නේ සතුන් ආකර්ෂණය කරනවා. ඔබ දැකලා ඇති ගෙදර මේ වගේ නිල් මානෙල් මල් කීපයක් තියෙනවා නම් උදෑසනට බලන්න පුළුවන් මේක ඇතුලේ ගොඩාක් ඉන්නවා මීමැස්සෝ. එතකොට මීමැස්සෝ ගොඩක් මේකට ඇවිල්ලා ඉන්නවා. ඒතර මේක මෙච්චර සුන්දර වෙලා තියෙන්නේ, සුවඳවත් වෙලා තියෙන්නේ මේක පරාගණය කරන එක්කෙනාව ආකර්ෂණය කරන්න. ඉතින් ඒක නිසා අපි කිව්වොත් එහෙම හැම මලක්ම ලස්සනයි කියලා හැම මලක්ම ලස්සන නැහැ. සමහර මල් ගොඩාක් ලස්සනයි. ඒ ලස්සන තියෙන්නේ ඇත්තටම වෙන මොහොකටවත්ම නෙවෙයි. ඒ පරාගණය සඳහා අවශ්‍ය කරන සතෙක්ව ආකර්ෂණය කරන්න තමයි ලස්සන තියෙන්නේ. ඒ වගේම සුවඳ තියෙන්නේ. ඒ වගේම පැණි මදු තියෙන්නේ. ඒකෙත් මල් වර්ග දෙකක් තියෙනවා. දවල්ට පිපෙන මලුයි, රැට පිපෙන මලුයි. දවල්ට පිපෙන මල් වලට සතුන්ගේ ආකර්ෂණය එන්නේ කෙලින්ම මලේ පෙනුම අනුව. ඒ අනුව දවල්ට පිපෙන මල් වල පෙනුම ගොඩාක් වැඩි, හරිම ලස්සනයි. රැට පිපෙන මල් වල පෙනුම ඊට වැඩිය අඩුයි. නමුත් ඒවා ඉතාමත්ම සුවඳවත්. මොකද රාත්‍රී කාලයේ හැසිරෙන ඇය, කෘමිසත්තු වගේ ඇය, සලබයෝ වගේ ඇය පෙනීම මත නෙමෙයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ ගොඩාක් ක්‍රියාත්මක වෙන්නේ මේ ආග්‍රහණය මත. ඒ නිසා රැට පිපෙන මල් වල සුවඳ ගොඩාක් දුර පැතිරිලා යනවා. ඒතර ඒ සුවඳට තමයි මේ රාත්‍රියේ හැසිරෙන පරාගණයට දායක වෙන කෘමීන් ආකර්ෂණය වෙන්නේ. එතකොට ඒත් එක්ක තව කෘමීන් ආකර්ෂණය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මදු පැවතීම. මදු පවතින නිසා, පැණි පවතින නිසා එහෙම එනවා. එතකොට මේ සුන්දර පාට සහ හැඩය පැවතීමත්, ඊළඟට සුවඳ පැවතීමත්, මදු පැවතීමත් මේ තුනම
සතුන්ම පරාගණය සඳහා ආකර්ෂණය කළ තමන්ගේ පැවැත්ම පවත්වාගෙන යෑම තම වර්ගයාගේ ශාක වර්ගයාගේ පැවැත්ම ඉස්සරහට ගෙනියන්න තමයි මලක් ලස්සන වෙලා තියෙන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මලට බමරෙකුසේ හිතට ඔබ එනවා කියලා ගීතයක ලියලා තියෙන හිතත් සමහරට මලක් වගේ තමයි නේද? මලට බමරෙකුසේ හිතට ඔබ එනවා කිරණසේ ඉරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා. හිතෙත් ඔය කියන ලක්ෂණ තියෙන්න පුළුවන්. ගතෙත් තියෙන්න පුළුවන්. හිතෙත් තියෙන්න පුළුවන්. අලවතර විජිතා වේක්‍රම මහත්තයා. හසන්ත මහත්මයා මේ බොහොම ප්‍රසිද්ධ දැන් අපේ තිස්ස සර් කිව්වා වගේ අර මලේ නටුවේ කටු තියෙනවයි කියලා කිව්වහම අපිට බොහොම ප්‍රසිද්ධ කවියක් මතක් වෙනවා. රෝස මලේ නටුවේ කටු වන්න බමරෝ ඕම කිටු නටුව නොවේ මල් සිඹිමි මම ළමයෝ පැණි උරමි. මේ කවිය තුල තියෙන්නේ රෝසමලේ නටුවේ කටු තියෙනවා. ඒක අපේ තිස්සර් ජීව විද්‍යාත්මකව පැහැදිලි කරයි ඇයි ඒක කුමක්ද සිදු වෙන්නේ කියලා. දැන් වනබඹරට පොඩි නිවේදනයක් දෙන්න පොඩ්ඩක් කොහම හිටින්නේ කිව්වහම එයා කියන මම ඔබට වඩා මල ගැන දන්නවා. මම නටුවේ කටු තියෙන බව දන්නවා. ඒ නිසා මම මේ නටුව නෙවෙයි මලයි සිඹින්නේ මම ළමයෝ පැණි උරමේ කියලා. අපේ තිස්සර් සඳහන් කළ මදු කියලා වචනයක් සර්. මේකට මේ සාහිත්‍යයේ තියෙන හසන්ත මහත්මයා පුස්කර මදු කියලා කියන්නේ මේක. පුස්කර මදු කියලා කියන නෙළුම් මල් වල මහ නෙල් මල් වල පොකුණු වල පිපෙන වල මල් වල තිබෙනා වූ මී පැණි පුස්කර මදු කියලා වචනයක් පාවිච්චි කරනවා. අපි ඉතින් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ සමට පුංචි අවසරයක් දෙන්න මේ මල කියන අකුරු දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මල කියලා දන්තජල යන ලියුවොත් පුෂ්ප කියන තේරුමයි මල කියලා බැරි වෙලානේ අවශ්‍ය තැනට මූර්ධ ජල යන ලියුවොත් මෘත මියගියාය කියන තේරුම එනවා අපිට ඒ ලයන දෙකේ. ඒතර දන්තජල යන්නයි මූර්ධ ජල යන්නයි කියලා ලයන දෙකකුත් තියෙනවා. අදහස් දෙකකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේම එකතු කරාට පස්සේ මට මතක් වෙනවා හසන්ත මහත්මයා තොටගමුවේ සත්භාෂා පරමේශ්වර අපි රාහුල හාමුදුරුවෝ සැලලීනි සංදේශයේදී උන්වහන්සේ මේ මල් පිළිබඳව ඉතාමත්ම වැදගත් පණිවිඩ කිහිපයක් දීලා තියෙනවා. අපි බලමු මොකක්ද මේක අපේ සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙනුත් ඒක විතර වැදගත් වෙනවා. සූර රද සම්මන් සමගින් සුරාංගන ඒවාර පැහැනද මදාරා පර සතු මල් පතර කැරපුද වඳින රැඳි මුන්නි සිරිපා තම්බර සකි සඳ පෙනේ සම නොල ගල නැගෙන හිර. මිනිස් ලෝකෙ විතරක් නෙවෙයි හසන්ත මහත්මයා දිව්‍ය ලෝකෙත් මල් පිපෙනවනේ. ඔය පරසතු මදාරා මල් පිපෙන්නේ දිව්‍ය ලෝකෙ කියලා කතන්දරයක්. මදාරා නම් සාමාන්‍ය ලෝකෙත් පිපෙනවා. කොහොම වුණත් කමක් නැහැ. සුරරද සමන් සමගින් සුරංගන එවර දිව්‍ය රාජයන් එහෙමත් නැත්නම් දෙවියන් සමන් දිව්‍ය රාජයා ඒ සුරංගනාවන් සමග සමන් සුරරද සමන් දිව්‍ය රාජයා සුරංගනාවන් සමග පැහැනද මේක සංදිපදයක් හසන්ත මහත්මයා. පැහැන් අද පැහැයෙන් ආද්‍ර වූ කියලා කියන්නේ පැහැයෙන් තෙත් වූ පැහැයෙන් වර්ණවත් වූ මදාරා පරසතු මල් අරගෙන පතර කියන්නේ සමූහයක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට පූජා කරලා වඳින සමනල ගල නැගෙනහිරින් පෙනෙනවයි කියලා කියන. පුරාණ සංදේශවලත් මේ මල් පිළිබඳවම කතා කරනවා. මට අවසර දෙන්න එහිම තියෙනවා මේ මල් ගැන කියනවත් එක්කම ඉතා ගැඹුරු ජීවන දර්ශනයක් ඉදිරිපත් කරනවා මේ සැලලිහිණියේදීම කොන්තගන්තොට කියන වර්ණනාවේදී. අපි බලමු කවිය මොකක්ද කියලා. පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් පරව තඹර පෙති ගිලි දිය තලා පිටින් තරව සිහි ඇතිව පාර තෙරට යන්න අටින් කරව පියාසර සාකි
කොන්ත ගන්තොටින් සැලලිහිණිය යන පාර පුරාව තියෙන හසන්ත මහත්මයා මේ ස්වභාව සෞන්දර්යයට සම්බන්ධ දේවල්. මේකේ වන අරණ ගැන සඳහන් කරනවා ගමන් මාර්ගය ඉතාමත්ම සුවිශේෂී ගමන් මාර්ගයක්. පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් මේ රාත්‍රී කාලේ යන එක පැත්තින් ගත්තාම චන්ද්‍රයාගේ ආලෝකයෙන් පිපුණ කුමුදු මල් පිපිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හැන්දෑ වෙනකොට පරව තඹර පෙති ගිලි දිය තලා පිටින් ඉර බැහැගෙන යනකොට නෙළුම් මලේ මල් පෙති පර වෙලා දිය තලාවට වැටෙනවා. ඒත් එක්කම සඳ පායාගෙන එනකොට කුමුදු මල් පිපෙනවා. ඉපදීම නැතිවීම එමත් නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයේ එකම දියතලාවක් මතු පිට මේ සැලලිහිණියට පෙන්눔 කරනවා. මේ දෙක දකින ඔහුට හිතෙනවා මේ සුන්දරත්වයේනේ එක්ක මේ කුමුදු මල් වල අසිරිය බලන්න නැත්නම් අර පෙති වෙట్లా තියෙන දියතලාවේ රැඳී සිටින්න. ඒ නිසා කියනවා සිත කලබල කරගන්න එපා. මේ මල් ලස්සනයි. පර වෙලා වැටුණත් දියතලාව මත තියෙනකොට මල් පෙති සමූහය ලස්සනයි. කුමුදු මල් පිපිලා තියෙනවා. සඳ එළියේ වැටිගෙන ඉන්නවා. ඉඳ සිත කලබල කරගන්න එපා. තරව සිහිය ඇතිව පරතරට යන ආටින්. මේක අපේ දරුවන්ට හොඳ පණිවිඩයක්. කෙලවර දක්වා යන්න. කෙලවර දක්වා යන අදිස්ථානෙන් සකි යහළුවේ කොන්ත ගන්තොටින් පියාසර කරන්න. මල් පෙන්වා දෙන ගමන ඇත්තටම මල් හතයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේක බණ්ඩාර ගුරුතුමා ඔව් මල් ගැන කොච්චර දේවල් තිබෙනවද? දැන් ඇයි මේ ගැහැණු කට්ටියට මල සමාන කරන්න ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් පිරිමි හිතනවා මුදු මෙලෙක් දයාද්‍ර ගුණය කාන්තාව ගාව තියෙනවා කියලා. එම හිතනවා පස්සේ හිතුවිලි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ මලට ගොඩක් සමාන කරන්නේ. අපේ ජන කවියෝ කාන්තා සුන්දරත්වයේ දකිනකොට මල් විවිධ ආකාරයෙන් පාවිච්චි කරලා තියෙනවා. මම එකක් කියන්නම්. දුරෙන් කොට වැටකෙයා මලක් වගේ ළඟ එනකොට රිදියෙන් කළ රුවක් වගේ ගෙට එනකොට ගෙයි ඇවිලෙන පාන වගේ මගේ මැනිකේ මට මානෙල් මලක් වගේ මගේ මැනිකේ මට මානෙල් මලක් වගේ කියන්නේ එයා බලාපොරොත්තු වන සුමුදු මුදු ගුණය. ඒකින්ද ඒක තමයි දැන් මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි. කොයිතරම් කල්පනා කරනවද දයාද්‍ර ගුණයෙන් පිරි මෘදු තරුණියක් බලාපොරොත්තු වෙන්නේ. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. දැන් තිස්ස මහත්තයා කියන ඔය දේ වර්ණක ආකර්ශනීය ගුණ ඔක්කොම ඔය අනිත් පැයේ සාහිත්‍යයේදී කාන්තාවට සමාන කරනවා. හැබැයි තිස්ස මහත්තයා හොඳ දෙයක් කිව්වා. ඔය මලෙත් තියෙනවා පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග. දැන් ඔක සමාජෙත් එහෙමනේ. දැන් පිරිමි ගත්තාම මේ පිරිමින්ගෙත් තියෙනවා සමහරවිට පිරිමි ගතිය වගේම ගැහණු ගතිය. මල් ගතියද? තියෙනවා. ඒ වගේ ගැහණුන්ගෙත් තියෙනවා ගැහණු ගතිය වගේම පිරිමි ගතිය. එහෙම තියෙනවනේ. දැන් අපි ඔය නිකන් කියපුවාම දැන් අපේ ලංකාවේ ව්‍යවහාරයක් තියෙනවා චීත්ත. දැන් චීත්ත කියපුවාම දැන් ඔය කේලම් කියන ඕපදූප කියන ඔහොමයට අපි කියනවා චීත්තයක් කියනවා. ඔහොම කියනවා. එතකොට ඔකේ චීත්තයන් දෙන්නේ පිරිමි නෙමෙයිනේ කාන්තාවන්ද. හැබැයි අර ක්‍රියාවලිය අර මලේ වගේම ගෑනු චීත්ත වගේම පිරිමි චීත්තත් තියෙනවා. ඒ නිසා චීත්ත අතරේ මල් චීත්ත තියෙනවා. මල් චීත්ත පොඩි මල් ලොකු මල් ලොකු මල් චීත්ත පොඩි මල් කොහොම එහෙම දේවල් තිබෙනවා. දැන් ඊළඟට හරි අපූර්ව දෙයක් පෙන්වනවා මේ වී මල. ඇත්තටම දැන් ප්‍රායෝගිකව ගත්තාම වී මලක් නෙමෙයිනේ ඔක. අර කිරි වැදීමත් එක්ක මතුවෙන අපි කියන බණ්ඩි බණ්ඩි ගොයම වගේ. දැන් ඔකට තමයි
මේ අපි දකින්න එක මලක් කැරියට. එතකොට ඒක අර ස්වභාධර්ම ක්‍රියාවලිය අනුව මීමැස්සු ගෙන්න ගන්නේ නැහැ. බඹරු ගෙන්නන්නේ නැහැ. නමුත් ඒකෙත් ලස්සනක් තියෙනවා. ශාන්ත දේශබන්දු කියන කවියා ඕක දැකලා තියෙනවා. වෙල ළඟ නල සමග වෙලෙන දමක විලස තුරුණු වියට උරුම කියන මල් පබා. මල් පබා. මේ හැම දෙයක්ම විද්‍යාත්මක පැත්ත වගේම ඒකේ සුන්දරත්වයක් තියෙනවා. විද්‍යාවෙත් ඒකේ සුන්දරත්වයක් තියෙනවා. දැන් ඔය කියන මල පිළිබඳ විග්‍රහය සුන්දරත්වයක් තියෙනවා. බඹරු ගෙන්න ගන්න තමයි මල ලස්සන වෙන්නේ. ඒකට රැට පිපෙන මල් වලට බඹරුන්ට ඇස් පේන්නේ නැති ඉඳ නිසාචර පක්ෂියෝ ගෙන්න ගන්න සුවඳ ඇති කරනවා. මේ ඔක්කොම කල්පනා කරපුවාම අපිට එක දෙයක් මතක් වෙනවා. මේ ලෝකයේ ස්වභාවය හොයාගෙන යන්න මුගලන් හාමුදුරුවෝ ලැහත් වෙනකොට බුදුහාමුදුරුවෝ කිව්වලු අනේ නිකයිට කියලා කාටද මුගලන් හාමුදුරන්ට වැඩක් නෑ. ඒ කියන්නේ ඒ තරම් ඕන විදිහට මේ ස්වභාව ධර්මය හැදිලා තියෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ධම්මික මහත්තයා මේ මහනෙල් මල් ගැන සඳහන් කළා. නිල් මහනෙල් තියෙනවා, සුදු මහනෙල් තියෙනවා. එකම වර්ගයේ පාට කීපයකින් තියෙනවා. දැන් රෝස මල ගම්මුකෝ. රෝස මල් ගැන තරම් කවි සින්දු ලියවිලා තියෙනවද වෙන මලක් ගැන? ඒ තරම්ම ළමා ගීවල ළමා කවිවලක් තියෙනවා. වැඩිහිටියන්ට පමණයි ඒවත් තියෙනවා. මගේ පුංචි රෝස මලේ කියලා හැම ගීතයකුත් තියෙනවනේ. ඒ ගීතේ ලියපු ගීත රචකයාත් අද ගුරුවරයෙක් හැටියට ටෙලිවිෂන් ඉස්කෝලේ ඉන්නවා. කොහොම හරි රෝස මල් ගැන බලන්න. රතු රෝස කිව්වොත් ඒකේ වෙනම තේරුමක්. නිකන් හැමෝටම එහෙම රතු රෝස දෙන්නේ නැහැ. සුදු රෝස වල වෙනම සුදු මල් පොකුරක් අරන් සුදු රෝසයි කියලා. සුදු රෝසයි මූණ ඔබේ. සුදු රෝසයි මූණ ඔබේ එකත් ගන්නවා. රතු මල් සහ සුදු මල් අතර වෙනසක් තියෙනවා. බලන්න අර්ථ දීලා තියෙනවා මේ මල් වලට. සුදු මල් පොකුරු අරන් යන්නේ ටිකක් වෙන අර්ථයකින් නේද? රතු මල් පාවිච්චි කරන්න වෙන. ඉතින් බලපුවාම මේ විවිධ දැන් අරලිය වුණත් සුදු අරලිය, රතු අරලිය, සුදු රෝස, ඔය වගේ තියෙනවා. විවිධ වර්ණ වලින් විවිධ මල් වර්ග තියෙනවා. මේ එකම වර්ගයට විවිධ පාට හම්බුනේ කොහොමද කියලා පොඩ්ඩක් ඒකත් කතා කරන්න ඕන. තිස්ස ජනනායක ගුරුතුමා අපේ රටේ ජෛව විවිධත්වයේ අතින් අනූන රටක් මේ වගේ රටක් ලෝකයේ බොහෝම කලාතුරකින් හම්බ වෙන්නේ. නමුත් අපිට සමහර විට අපේ රටේ ජෛව විවිධත්වය පිළිබඳව ලොකු වටිනකමක් නැති වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ධම්මික මහත්මයා පැහැදිලි කරපු නිල්මානෙල් මල. නිල්මානෙල් කියලා කිව්වට මේකේ අර සමහර වෙලාවට ඒ අපි බලාපොරොත්තු වන නිලමත් නෙමෙයි තියෙන්නේ. විශේෂ නිලක් මේකේ තියෙන්නේ. මම ඔබට අර ඉස්සෙල්ලා කිව්වානේ මේ පුෂ්පයක තියෙනවා කියලා මණිපත්‍ර කියලා. දැන් මේ වටේට මෙහෙම තියෙන්නේ මේ මණිපත්‍ර තමයි මෙහෙම තියෙන්නේ. එතකොට ඒ මණිපත්‍රත් මේකේ හැබැයි ලස්සනයි. මණිපත්‍රයත් ලස්සනයි. එතකොට මේ තියෙන ඒවා ඔක්කොම ගත්තොත් මණිපත්‍ර වලට ඇතුළතින් තියෙන දලපත්‍ර එවැනි දලපත්‍ර රාශියක් මේකේ දකින්න ලැබෙනවා මේ විදිහට. ඒ දලපත්‍ර ටිකට ඇතුලෙන් ඔබට පේන්නේ මේ පේන්න තියෙන්නේ රේණු. මේ කහ පාටින් පේන්නේ රේණු. මේ රේණු ඔක්කොම අයින් කළොතින් අපිට මේ රේණු සේරම අහකට කළොත් මේකේ මැද හරිය තමයි අපිට මේ මැද තමයි කලංකය කියන එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් විද්‍යාවේදී අපි මේවා කෑලි කෑලි වලට ගලවන්න ගියාට මට වුණත් මේක අර එහෙම පොඩි කරලා තලලා පෙරලා දාන්න හිතෙන්නේ නැති ස්වභාවයක් මේ මලේ තියෙනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. ඉතින් මේක තමයි නිල්මානෙල් මලේ ව්‍යුහය. ඒ වගේම දැන් නම් මේවා හැබැයි හැන්දෑ වෙනකොට ඔබ දන්නවනේ මේවා පර වෙනවයි කියලා. එතකොට මේ තියෙන්නේ අපේ රටේ තියෙන මානෙල් මලක්. ඒකේ ස්වභාවය ඔබට පේනවා. ඒක නිල් පාට නෑ, සුදු පාටයි. නමුත් අර කිව්ව ඒ ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවනේ මේ බාණ්ඩ. මේ තියෙන දලපත් මේ මණිපත්‍ර තියෙනවා ටිකක් ඒවා කොළ පාට හුරුයි. ඒ මණිපත්‍ර ඊට පස්සේ මේ සුදු පාට මේ තියෙන දලපත්‍ර ටික මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක ඇතුලේ දකින්න ලැබෙනවා අර විදිහටම රේණු ටික නම් අර වගේම කහ පාටයි. ඒකේ මැද තමයි කලංකය කියන කොටස තියෙන්නේ. අපි ජාතික පුෂ්පය හැටියට සලකන්නේ ජාතික පුෂ්පය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස සලකනු ලබන්නේ
නිල් මානෙල් මල. ජාතික වෘක්ෂයේ විදිහට සලකනවා නා ගස. නා ගසෙත් මල් පිපෙනවා. ඒතකොට සමහර දරුවෝ ඔක පටලවා ගන්නවා මේ ජාතික පුෂ්පය අහපුවාම නා මල කියලා ලියනවා. ඒ කියන්නේ ජාතික වෘක්ෂය තමයි නා ගස. ඒකේ මල් පිපෙනවා. ඒක වෙනම කතාවක්. පුෂ්පයක් විදිහට ගත්තාම ජාතික පුෂ්පයේ විදිහට ගන්න මේ කියන නිල් මානෙල් මල. ඊට අමතරව තව දකින්න ලැබෙනවා මෙන්න මේකත් මේ මානෙල්ම කියන ඒ පැත්තටම බර මේ ඒ වගේම පුෂ්පයක් මානෙල්ම තමයි මේ ඔක්කොම එකම ගණේ නිම්පියා කියන ගණේ පුෂ්ප මේ තියෙන්නේ. ඒකේ මණිපත්‍ර මේ තියෙන්නේ. ඒකේ දලපත්‍ර ඊට වඩා ගොඩක් වෙනස් පාටක් තියෙන්නේ මේ බලන්න. ඔය වෙනස් පාටක් තියෙන්නේ. ඒ වගේම ඒකේ රේණු ටික ගත්තොත් මේ රේණු වල අර මේ දැන් මේ පරාගත් මගේ අතෙත් ගෑවෙනවා මේ කුඩු කුඩු වගේ මේ තියෙන රේණු ටික ඒවා වෙනමම කලර් එකක් නැත්නම් වෙනමම පාටක් තමයි ඒ ටිකේ තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම හරි හොඳ සුවඳකුත් ඒ පුෂ්පවල තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවා අපේ රටේ ගොඩාක් මේ තියෙනවා නෙළුම්. දැන් මේක නම් ඇත්තටම නෙළුම් ඔබ දන්නවා සියපත. එහෙම නැත්නම් නෙළුම් කියන පුෂ්පය ගත්තාම මේක මේ සියපත කියන තේරුම ඇවිල්ලා තියෙන මේ වගේ දලපත්‍ර මේ වගේ 100ක් තියෙනවා කියන එක මේ මෙතනත් තව තියෙනවා පොඩි පොඩියට දලපත්‍ර මේක තව දිගාරින්න පුළුවන් මේ විදිහට. මෙහෙම දිගෑරියාම මෙන්න මෙතන අන්න ඒකේ හොඳට පේනවා මෙන්න මේ මුදුනේ මෙන්න මේක තමයි අර මම ඇඳ ජායාංගයේ පරාග කණිකා තැම්පත් වෙන තැන හෙවත් කලංකය කියන තැන තමයි මේ තියෙන්නේ. මේ සුදු පාට චූටි චූටි කෙලවරවල් තියෙන ඒවා තියෙනවනේ මෙන්න මෙතන මේ. ඒවා තමයි රේණු. මේ තියෙන රේණු. රේණු වල කෙලවර තියෙනවා මේ වගේ පරාගදානි. ඒ පරාගදානි වල තමයි පරාග නිපදවන්නේ. මෙතන තමයි කලංකේ නැත්තම් ජායාංගී කොටස තියෙන්නේ. එතකොට මේකෙත් මේ රතු පාට නෙළුම් වගේම සුදු පාට නෙළුනුත් ලංකාවේ දකින්න ලැබෙනවා. අපේ විශේෂයෙන්ම වියලි කලාපීය ප්‍රදේශවල වැව්වල මේ වගේ දකින්න ලැබෙනවා. මේකේ ඔබට හොඳට පැහැදිලිව පේනවා අර රේණු ටික හොඳටම පැහැදිලිව පේනවා. මේ තියෙන රේණු ටික ඔබට පේනවා ඇති මේ තියෙන මේ කහ පාටින් වටේට තියෙන රේණු. එතකොට මේ තියෙන්නේ මැද තියෙන අර මං කිව්ව කලංකය කියන කොටස. මෙහෙම බලපුවාම හසන්ත මහත්මයා අපේ රටේ අපි දැන් මේ වතුරේ හැදෙන ඕලු නෙළුම් මානෙල් ඕලු කියලාත් කියනවනේ සමහරවිට මේ සාමාන්‍ය විවහාරයේදී මිනිස්සු මේකට තමයි ඕලු මල කියලා කියන්නේ. නමුත් මේකේ නියම මල නිල් මානෙල් මල. එතකොට මේ ඕලු නෙළුම් මානෙල් කියලා ගත්තාම වර්ග තුනක් වුණාට මේකේ අති විශාල විවිධත්වයක් තියෙනවා. මේක තමයි අපේ රටට වැදගත් වන ජෛව විවිධත්වය. මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ සමහරට ජාන කිහිපයක වෙනසක් නිසා. ඒ ජාන ආය වෙන කිසිම පුෂ්පයක නැති වෙන්න පුළුවන්. ඒ වර්ණකයේ හදන ජානය වෙන කිසිම තැනක නැති වෙන්න පුළුවන්. යම් හේකින් මේ ශාඛයක තියෙන අවසන් සමාජිකයත් විනාශ වෙලා ගියොත් එහෙම ඒ ජානය සමහරට මුළු ලෝකෙටම අහිමි වෙලා යන්න පුළුවන්. දැන් ඒකේ උදාහරණයක් වශයෙන් ගත්තොත් හෝර්න් තැන්නේ තියෙන නිල් බිනර මල ගත්තොත් ඒකේ තියෙන ජාන සංයුතිය සුවිශේෂයි කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම ඊටාම කනගාටුදායක ආරංචියක් තියෙනවා. ඒ තමයි මේ නිල් බිනර මල ඒකේ ජාන ලංකාවෙන් වෙන රටවල් වලට අරන් ගිහිලා තියෙනවා කියලා අරන් ගිහිලා ඒගොල්ලෝ වෙනම මල් වර්ග ඒ ජාන වලින් අලුතින් හදලා තියෙනවා කියලා මේ විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා. ඉතින් ඒක නිසා අපේ රටේ පවතින මේ ජෛව විවිධත්වය මේ සම්පත රැකගන්න ආරක්ෂා කරලා දෙන එක අපි සියලු දෙනාම අනාගත පරම්පරාව වෙනුවෙන් කරන්න ඕනේ දෙයක්. නිල් බිනර මල ගැන කියද්දී බිනර මලි එක්කෙන්ට බිනර මහේ මැද කියලා ගීතයකුත් තියලා තියෙනවා. රංජිත් හේවබටගේ මහත්තයා තමයි ওই ගීතය රචනා කරලා තියෙන. රෝහිත විජේසූරිය මහත්මයා ගායනා කරපු ප්‍රකට ගීයක්. ඔය මල් වල නම් කාන්තාවන්ට ආපු විදිය පිරිමින්ටත් ඇවිල්ලා තියෙනවා. නේද? කොයිතරම් තියෙනවද? දැන් පුෂ්පලා, කුසුම්ලා, මලීලා, මල්කාන්තිලා දැන් මේ ටෙලිවිෂන් කෝලේ බලාගෙන නැතයි නේද? ඒ අතරේ පුෂ්ප සිරිලක් තියෙනවනේ, කුසුම් සිරිලක් තියෙනවා. පුෂ්පානන්දලා, කුසුම රත්න කොයිතරම් ඉන්නවද? අයි රේණුකා කියලාත් ඉන්නවනේ මල් වල කොටසක් නේ රේණු. රේණුකා කොයිතරම් මේ විශේෂයෙන් මේ මලේ නමින්ම හඳුනන අවස්ථාවක් තියෙනවා සමහර මානෙල්. නෙළුම්. අරලියා කියලා ළමයිනුත් ඉන්නවා. පියුමි කියලා තියෙනවනේ. පියුමි. ඔව් පියුම පද්මක පද්මි. ඒ වගේම ඔව් පිරිමින්ට පියුම් කියලා ඉන්නවා. පියුම් කියලා පියුම් කියන්නේ අර ලියුම් බෙදන එක්කෙනා. නෑ නෑ පියුම් කියලා මහත්තෙක්. පියුම් කියලා මහත්තෙක්.
නාමල් කියලා මහත්තයෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ උඩුගම ඔව්. ඒ නාමල් රාජපක්ෂ කියලා මහත්තයෙකුත් ඉන්නවා. ඇමතිවරයෙක්. ඒ වගේ මේ මල්වල නම් යෙදිලා තියෙනවා කාන්තාවන්ට පිරිමින්ට මල් නැතුව බෑ. මල් ඕනමයි. මල් නැතුව බෑ. මල් ගැන මේ පාඩම මතක තියාගන්න සාහිත්‍ය සහ විද්‍යාව එකට එකතු වුණු එකම පාඩම ටෙලිවිෂන් ඉස්කෝලේ ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාවයි සාහිත්‍යයි එක පාඩමක් හැටියට උගන්වනවා. මේක විශේෂ අවස්ථාවක්, අත්හදා බැලීමක් පුළුවන්ද කියලා අපි බලනවා. සාර්ථකද නැද්ද කියලා තීන්දුව කිරීම අපි ප්‍රේක්ෂකයන්ට බාර දෙමු. විද්‍යාවයි කලාවයි සාහිත්‍යයි එකට උගන්වන එකම ඉස්කෝලේ ටෙලිවිෂන් ඉස්කෝලේ මට අවසර දෙන පාලක මැදට යන්න පණිවිඩ කීපයක් සඳහන්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඔන්න මලේ ඔය නාමල නිලාවරෙන් අත්ත බිඳෙයි පාය බුරුලෙන් තබා වරෙන් කැලණි ගංගේ ඔරු යනවා බලාවරෙන් සාදුකාර දී ඔරුවක නැගී වාරෙන් ජාතික වෘක්ෂය ගැන සඳහන් කළා. එහි පිපෙන මල ගැනයි මේ කවියෙන් කියන්නේ. හසන්ත මහත්මයා ධම්මික සර් තිස්ස සර් මේ කවියේ පුංචි ජනප්‍රවාදයක් තියෙනවා. මේ ජනප්‍රවාදය අපේ ප්‍රේමයට සම්බන්ධ ජනප්‍රවාදය. ඒ ගමේ හිටපු මේක යුවතියක් ඒ කාලේ ඔරු රැකියාවක් වශයෙන් කරානේ. මේ ඔරු පදවන කෙනෙක් සමග කිසියම් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. උන් සමහර වෙලාවට මේ මාසෙ ගියාම ඊළඟ පොයට තමයි කැලණි දිහාවට එන්නේ. දැන් මේ අක්කයි මල්ලි අතර තමයි මේ ගනුදෙනුව සිදු වෙන්නේ. දැන් තමන්ගේ පෙම්වතා කැරණි ගඟ දිගේ එනවද කියන එක බලා ගන්න විදිහක් නැහැ. අක්කා මල්ලිත් එක්කයි යන්නේ. ඒකත් හොඳ උපසංස්කෘතියක්නේ. ඒ කාලේ අක්කලා තනියෙන් යව්වේ නැහැ. නේද? බාලමස්සිනා පස්සෙන් එන හින්දා කියලා ප්‍රකට ජන කවියක් තියෙනවා. අරුන්දතිය මල්ලි මොටද ගමන් මල්ලි බිම මං යන්න යන්න, අපි අපි පස්සේ මේ පාරේ ඔබ තනියම එන්න කියලා. ඒ වගේ දැන් මේ අක්කත් එක්ක මේ මල්ලි යනවා. මල්ලිව නංවනවා නාගසට මල් පිපිලා තියෙන. පොය දැන් පහුවදාට එදිදල් තියෙන්නේ. ඒතකොට නාමල් නෙලන්නේ පහුවදා නැත්තම් එදාම වෙන්න පුළුවන් මේ කැලණි විහාරයට යන්න. හැබැයි ඉතින් මස්සිනා නැත්තම් අයියා එනවද නැද්ද කියලා බලා ගන්න විදියක්. කැලණිගම් මිටියාවතේ නාගස් තිබිලා තියෙනවා ඒ කාලේ. නිසා මල්ලි නග්ගනවා නාගහට. නග්ගලා කියනවා අයියා එන ඔන්න මලේ ඔය නාමල් නිලාවරෙන් මල්ලි ඔය තියෙන නාමල් ටික නිලාගෙන එන්න. හැබැයි අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්. බැරි වෙලා හරි මල්ලි ගහපල්ලේ වැටුනොත් එහෙම ගෙදරින් එයාට සෝලියක් වැටෙනවා. නිසා පරිස්සමෙන් කියනවා අත්ත බිඳෙයි. ඒකත් හොඳ අවවාදයක් නේ තියෙන. ගහට නැග්ගම පරිස්සමෙන් බහින්න ඕන. කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්. ඔරු එනවද කියලා ගහට නැග්ගට පස්සේ පේනවා අයියා බැරි වෙලා හරි එනවා නම් කියන්න එපා අයියා එනවයි කියලා සාදු 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 කියලා බිමට බහින්න කියනවා. සාදුකාර දී ඔරුවක නැගී වරින් කියලා කියන්නේ. එතකොට එහෙමනම් අන්න අර පණිවිඩය කැලණි ගඟට යන්නට සූදානම් නැත කැලණි විහාරයට යන්න නාමල් නෙලන්ට සූදානම් වෙනවා. ජනකවිය තුල අපේ බොහෝ දේවල් අන්තර්ගත වෙලා තියෙනවා ඒ නාමලේ කතාව. ධම්මික බණවරත් ඒක අකුරක තේරුම් දෙකක් තියෙනවා. සාදුකාරදී ඔරුවක නැගී වරෙන්. එතන ඕනේ ඔරුවක. ඔකේ තව තැනක් කියනවා සාදුකාරදී ඔරුවට නැගී වරෙන්. මස්සෙන හයනවා නම් අර අසලන ඒකටම බොවරි. ඒවා හරි ගුප්තයි. අමුතු දේවල් අයත් අර්ථාන්විතයි. ඒ වගේ තමයි මේ අර්ථ විරහිතවත් මල් ගැන කතා කරලා දැන් ජනකවි කියපුවම
සමහරලාට ඔය පදෙන් පදේ එක එක්කෙනා කියන්නේ. මේ එකම පුද්ගලයා නෙමෙයි හතර දෙනෙක් කියනවා. සමහරලාට අවසාන පදේ ඉලක්ක කරගෙන හදපු දේවල් තිබෙනවා. මලේ මලේ තැබිලිය වෙන්න පොල් මලි. රලේ රලේ මූදින් දමන දියරැලි. දැන් පොල් මලයි දියරැලයි අතර අනුලෝම ප්‍රතිලෝම කිසිදු සම්බන්ධකමක් නැහැ. ඊට පස්සේ බලේ රාසිය දෙයියන්ගේ බලේ කොහෙන්දෝ පාත් වෙනවා රායසිංහ කෙනෙකු. ඊට පස්සේ ආය යනවා වෙන තැනට ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ. දැන් ඇත්තටම මේ තිරිකුණාමලේ වරායගෙන කියන්න තමයි ඕනේ. පටන් ගන්නෙ පොල් මලකින්. දන්න දේවල්. ඒ තමයි ජන කවියේ තියෙන සුවිශේෂ ලක්ෂණ. මල් ගැන ගොඩාක් මේ සම්බන්ධ වෙලා තියෙනවා මේ නිර්මාණ වලට. දැන් ඇත්තටම මේ නාරිලතා මල් අපි දවසකුත් කතා කරා. දැන් නාරිලතා කියලා වෙනම අපි ජන කවියක අර වන්නමක් වගේ එකකුත් තියෙනවා. මේ නාරිලාලිත්‍ය ඒ කියන්නේ ගැහණියගේ සුන්දරත්වය පෙන්වන මල තමයි නාරිලතා මල්. ඒ කාන්තා රූපයක හැඩේ තියෙන මලක් තියෙනවා. මේ අපේ රටේ තියෙනවා. මලක් තියෙනවා. ඒක තාපසෙක් භාවනා කර කර ඉන්න ගමන් පොඩ්ඩයි ඉලි පහලියට ගියපම දැක්කා. මේක දැක්ක ගමන් අර කොච්චර කෙලස් තවාගෙන හිටියත් ස්ත්‍රී දේහය මතක් වුණා. තපස් බිඳුණා. ඉතින් ඔය වගේ මල් එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා. ලිය තඹරා මුදු කුසුම කියා කියලා ආත්මාලීනගේ මහත්තයා ගායනා කරන ගීයේ තියෙන තේ ලිය තඹරා කියන්නේ මලම. තවුසන්ගේ දැහනේ සම බිඳින රෑලෝකේ ජීවේ ඇයි. හැබැයි එතන ප්‍රශ්නේ මම හිතන්නේ මේක ඇත්තටම මේක රාත්‍රිය 5 වෙනකොට මේ පිපෙන මලක් වේ යුතුයි. ඔව් ඒක ඕකිඩ් එකක්. ලංකාවේ තියෙන ඕකිඩ් වලට අයිති. මේ කියන්නේ රාත්‍රියේ මුල් භාගෙ නෙමෙයි අගභාගෙ පිපෙන්නේ. ඒ වගේ මේ මනුෂ්‍ය ස්වරූපේ සත්තුන්ගේ ස්වරූපේ මල් තියෙනවා. දැන් අර කැන්ඩියන් ඩාන්ස් කියන මල ඉතින් නැට්ටුවෙක් වගේ තමයි. ඒ වගේම නාරිලතා මලත් කාන්තාවක් වගේ තමයි. ඒ වගේම ගෝනුස් ඕකිඩ් කියලා තියෙන්නේ. ගෝනුස් වගේ තමයි. වගේ විවිධ හැඩ දීලා තියෙනවා. ධම්මික මහත්තයා. දැන් මොන වුණත් අන්තිමට මේ ඔය මල කියන එකේ මේ අන්තිමටම ඉතුරුලා තියෙන්නේ ස්ත්‍රී අවයව. ස්ත්‍රී අවයව. ඒ කියන්නේ ගත්තාම ඇස් මානෙල් මල්. අමරදේමත් කියන්නේ මඩවලස් රත්නායලදී නිල් මානෙල් මල් පිපුණා. net ඇදුනා ඒ අනුගාමී. ඊට පස්සේ තමයි අනික් උපංගනලලෑගේ අඩසඳ වාගේ එහෙම. මුව කමල. ඔව්. දැන් ඕකේ ඊට පස්සේ අපි ගත්තා මුව කමල්. ඒ වගේ මුව පිවුම. මුහුණ නෙළුම් මලකට සමාන කරනවා. දැන් ඊට පස්සේ අපි ගත්තොත් දැන් සාලිරාජ වස්තුව සද්ධර්ම ලංකාරේ අන්තිමට සාලිය කුමාරයා උඩනේ බලන්නේ කෙලින්ම මේ කාන්තාව දිහා බලනකොට විෂුවල් එකේ ඉන්නේ යට ඉඳන් උඩටනේ. ඊට පස්සේ ඉස්ලාම දකින්නේ පතුල් සමාන කරන්නේ රතු නෙළුම් මල් වලට. ඕක ගත්තාම කාන්තාවේ මල් ගොඩක් තියෙන හින්දා තමයි රත්නශ්‍රී මහත්තයා කියන්නේ සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙත නිලපුල් වත රතුපුල් කියලා. ඒ රත්නශ්‍රී විජේසිංහ මහත්තයාම ලියනවානේ සුදු නෙළුම කෝ සොර බොර බැවේ කියලා. අමරදේව මහත්තයා ගායනා අහිංසක ගෑනු ළමෙක් සමාන කරන්නේ. මිය ගිය අකාලි මිය ගිය මල් නෙලන්න ගිහිල්ලා මිය ගිය අහිංසක ගෑනු ළමෙක් සුදු නෙළුම කෝ සොර බොර බැවේ මල් සුවඳ දුන් මයංගනේ පුන් පෝයදා පාලොස්සකේ මල් නෙලාවිකුණු පන්සල. කටුපොකුර සිප ගනිමි. හෙට මලක් වනු පිණිස. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. කවියෙකුගේ විශිෂ්ට ගීත රචකයෙකුගේ නිර්මාණ අධ්‍යයනය කරන එක ඇත්තටම ගීත රචනයකට වඩා ඒ නෙමෙයි අපූර්ව සාර්ථක කවියක් ඒක. මේක සම්පූර්ණ විස්තරය දැනගෙන තමයි ගීතය රස විඳින්න වෙන්නේ. කවියක් වුණාම අර්ථය හොයාගෙන යන්න එපා. ඒතකොට ඒක හුද්ද කවියක්. අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා. අපූර්ව වස්තුවක් නිර්මාණය කරන්න කවියෙකුට තියෙන බුද්ධිමය හැකියාව තමයි ප්‍රතිභාව කියන්නේ. මේ කියන හැම ගීත රචකයෙක්ම කවියෙක්ම ඒ ප්‍රතිභාව පෙන්වුම් කරලා. ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණක්ෂමතා ප්‍රඥා.
තිස්ස ජනනායක ගුරුතුමා කොහෙන්ද මල් පටන් ගත්තේ මේ ලෝකේ? මේ ලෝකේ ජීවය ඇති වුණේ කොහොමද? ජීවීන් පිටසක්වලකින් මෙහෙට ආවද? නැත්නම් මේ පෘථුවියේම ජීවය ඇති වුණාද? ඔයගේ දහසක් ප්‍රශ්න අපිට තියෙනවා. නමුත් අපි මේවා හොයාගෙන ගියාට පැහැදිලි ස්ථිර ඍජු සාක්ෂි සම්පූර්ණයෙන්ම හොයාගන්න බෑ. ඒ වුණාට පරිණාම විද්‍යාඥයෝ මේ තියෙන සාක්ෂි වලින් හොයාගෙන තියෙන ඒවත් එක ගත්තාම මල් පිපෙන ශාකයි මල් පිපෙන්නේ නැති ශාකයි කියලා ශාක වර්ග දෙකක් මේ ලෝකේ තියෙනවා. ධම්මිකස ගොඩක් අය හිතන් ඉන්නේ හැම ගහකම මල් පිපෙනවා කියලා. ගහක මල් පිපිලා. ඔව්. හැම ගහකම මල් පිපෙනවායි කියලා තමයි ගොඩාක් අයගේ සාමාන්‍යයෙන් අදහස තියෙන්නේ. ගීතයක තියෙනවා හැම ගහකම මල් පිපිලා කියලා ගීතයක තියෙනවා. ඔව්. ඒකනට අත්තක ගෙඩි හැදිලා කියලා. එහෙම ඒකට හේතුව තමයි අපි අර මල් පිපෙන්නේ නැති ගස් වර්ග ටික වැඩිපුර දකින්නේ නැහැ. ඒතර විද්‍යාත්මක පැත්තට අපි ගියොත් එහෙම මෙහෙම වර්ග කරන්න පුළුවන් දෙයකට අපුෂ්ප ශාකයි සපුෂ්ප ශාකයි කියලා. එතකොට මල් පිපෙන්නේ නැති ශාක ගොඩක් තියෙනවා. මල් පිපෙන ශාක තියෙන එක කාණ්ඩයයි. අපි මේවා විද්‍යාවේ හඳුන්වන්නේ පයිලම් එකක් නැත්නම් වංශයක් කියලා. මල් පිපෙන්නේ නැති ඒවා ගත්තොත් තියෙනවා බ්‍රයෝෆයිටා. ඒ කියන්නේ ඔබ දැකලා ඇති ඔය ගඩොල් ගොඩවල් වල එහෙම හැදෙන්නේ පාසි. ආන්නේ වගේ ඒවා. ලයිකෝපයිටා කියන්නේත් ඒ වගේම පාසි වර්ගයකට අයිතිවන ඒවා. ටෙරෝපයිටා කියලා කියන්නේ මීවන. එහෙම නැත්නම් පර්ණාංග ශාක කියන ඒවා. සයිකොඩෝපයිටා කියලා කියන්නේ මඩුගස්. ඔබ දැකලා තියෙන මඩුගස්. ඒ මඩුගස් වලවත් මල් පිපෙන්නේ නැහැ. නමුත් දවසක් එක දරුවෙක් මගෙන් ඇහුවා මේ සින්දුවක තියනවා නේද මේ මඩුමල ගැන කියලා. ඒ බලපුවම ඒ දරුවට ඇහිලා තියෙන්නේ මඩුමල කියලා. මඩුමල නෙවෙයි. මදුමල වෙන්න ඒක. මඩුගස් වල මල් පිපෙන්නේ නැහැ. මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි කියලා මේ කරට මල් මාලා ගොතන්නට මදුමල් පිපෙනවා හේනේ වැට දිගට. එතකොට ඒක මදු. මේ ඇවිල්ලා මම කියන්නේ මඩුගස්. සීකස් කියන එක. මඩුගස් වල සාමාන්‍ය මල් පිපෙන්නේ නැහැ. ඊට පස්සේ කොනිෆෙරෝෆයිටා කියන එක මං හිතන්නේ ඔබ හැමෝම දන්නවා. මේ කොනිෆෙරෝෆයිටා කියලා කියන්නේ අපි කියන්නේ අර කොනිෆරස් එහෙම නැත්නම් කේතු ආකාරව තියෙන්නේ පයිනස් ගස්, සයිප්‍රස් ගස්. දැන් ඔබ දන්නවා ඒවයත් මල් පිපෙන්නේ නැහැ. ඒවය හැදෙන ඔක්කොම මේවය හැදෙන ඒවට කියන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක් හැදෙනවා. මේකට කියන්නේ සංකේතුව කියලා. සංකේතය නෙමෙයි සංකේතුව. ස්ට්‍රෝබිලස් කියලා කියන්නේ. මෙන්න මේ සංකේතුවක් හැදිලා ඒකේ තමයි මේ බීජාණු ඔක්කොම හැදෙන්නේ මේ මල් පිපෙන්නේ නැති ශාකවල. එතකොට විද්‍යාඥයෝ කියනවා මල් පිපෙන්න පටන් ගැනීමේ ආරම්භය තමයි මෙවැනි සංකේතුවක් ඇතිවීම. එතකොට විභාගෙදී අහනවා පුෂ්පයක් ඇතිවීම සඳහා පරිණාමිකව විකරණය වුණේ මොකක්ද කියලා. එහෙම නැත්නම් පුෂ්පයක පරිණාමික මූලාරම්භය මොකක්ද කියලා. මෙන්න මේ සංකේතුව කියන එක තමයි මේකේ මූලාරම්භය. එතකොට මේ වගේ මේ ලයිකෝපයිටා, ටෙරෝෆයිටා වගේ ශාකවල තියෙනවා. මේ ලයිකෝපයිටා ශාකවල විශේෂයෙන්ම සයිකොඩෝපයිටා වල, කොනිෆෙරෝෆයිටා වල තියෙනවා මෙහෙම සංකේතුව කියලා ව්‍යුහයක්. ඒකේ ඒ තරම් දැකුම් කළු කැපී පේන එහෙම ව්‍යුහයක් නෙමෙයි. අනිත් එක ඒකේ මොකුත් පරාගන ක්‍රියාවලියක් ඒවා මොනවත් සිද්ධ වෙන්නෙත් නැහැ. බීජ හැදෙන්නෙත් නැහැ. ඒවය ගෙඩි හැදෙන්නෙත් නැහැ. බීජ හැදෙන්නෙත් නැහැ මේවය. මේකෙන් වෙන්නේ මේ බීජාණු ව්‍යාප්ත වෙනකන් මේක ආරක්ෂා කිරීම පමණයි. එතකොට විද්‍යාඥයෝ තර්ක කරනවා මෙන්න මේ සංකේතුව පරිණාමිකව තවත් දියුණු වෙලා තමයි මල් පිපෙන ගස් බවට පත් උනේ කියලා. එතකොට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා මෙහෙම මල් පිපෙන ගස් වර්ග තියෙන්නේ අඩුවෙන් නම් මේවා වැඩියෙන් නම් තියෙන මේ ලිව්ව ලිස්ට් එකේ හැටියට අපිට ගෙවත්තේ බලපුවාම හැම එකක්ම පේන්නේ මල් පිපෙන ගස්. ඒකට හේතුව මම මේ කියන විදිහට මේ බ්‍රයෝෆයිටා වලට වඩා ලයිකෝපයිටා පරිණාමිකව දියුණුයි. පරිණාමිකව දියුණුයි කියන්නේ මේ මිහිතලයේ ව්‍යාප්ත වෙන්න තියෙන අනුවර්තන වැඩි. ඒතර මෙහෙම වැඩි වෙලා වැඩිම අනුවර්තනයක් සහිතව මේ මිහිතලයේ වැඩිම ව්‍යාප්තියක් ලැබලා තියෙන්නේ ඇන්තෝපයිටා ශාක. මේවය නම් ගාන වැඩි වුණාට තියෙන ශාක ගානෙන් අඩුයි. මේකේ ශාක ගානෙන් වැඩි. මල් පිපීමේ හැකියාවත් සමග ශාකවලට පැතිරී යාමේ හැකියාව වැඩි වෙනවා. මොකද මල් පිපීමත් එක්ක පරාගණය තහවුරු වෙනවා. පරාගණය තහවුරු වුණාම ප්‍රජනනය තහවුරු වෙනවා. ප්‍රජනනය තහවුරු වුණාම මේ භෞමික පරිසර පද්ධති තුල වේගෙන්
ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි වෙනවා. මොකද මල් පරාගණය කරන්නත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සුළඟ සතුන් ජලය ආදී දායක වෙලා ප්‍රජනනය තහවුරු කර ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට මේ අයට වඩා මෙයාලගේ ප්‍රජනනය තහවුරු කර ගැනීමේ හැකියාව වැඩි වෙනවා පුෂ්පය නිසා. ඒ හින්දා ඒගොල්ලෝ තමයි දැන් ලෝකේ වැඩිපුරම පැතිරිලා තියෙන්නේ. ඒක නිසා තමයි අපිට අර බලන හැම ගහකම මල් පිපිලා පේන්නේ. ඔබ හැබැයි හොඳින් බැලුවොත් ඔබට හොයාගන්න පුළුවන් මීවන ශාක, පාසි ශාක හොයාගන්න පුළුවන් ජීවිත කාලෙම ඔබ අධ්‍යයනය කළත් ඒවය පුෂ්ප ඇතිවන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න මල් පිපෙන්නේ නැති ගසුත් ලෝකේ තියෙනවා. සොබාදහම පරිසරය අපට ප්‍රදානය කරන විස්මිත අසිරිමත් නිර්මාණය පුෂ්ප කුසුම් මල් කියලා හඳුන්වන විස්මිත සුන්දර නිර්මාණය ගැනයි අපි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. පාඩම මල් 7යිද කියලා තීන්දුව කිරීම ඔබට බාර දෙනවා. ධම්මික බණ්ඩාර ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. අලවතුරේ විජිතා බේවික්‍රම ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. තිස්ස ජන්නායක ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ පාඩමේ ඉතිරි කොටසත් සමග මේ ගුරු මණ්ඩලයේ සමගම අපි මුණ ගැහෙමු. ආයිබෝවන්.